සාමාන්‍යයෙන් 9 වසරේ පේපර් එකක් ගත්තොත් පුතේ අනිවාර්යයෙන්ම තියෙන පාඩම් ටිකක් තියෙනවා. අනිවාර්යයෙන්ම අපිට කරන්න ඕන පාඩම් ටිකක්. දැන් අපි මේ වැඩසටහනේදී කරන්නේ අන්නේ අනිවාර්ය පාඩම් ටික ඔයාලට කියලා දෙනවා. හරිද? ඔයාලට මේ පාඩම් ටික කියලා දෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඕනම අවස්ථාවක විභාගයකට පහසුවෙන් මුහුණ දෙන්න. ඒක තමයි මේකේ ප්‍රධානම බලාපොරොත්තුව. හරිද? ඉතින් මේ හැමෝම හැම සතියෙම බදාද මේ වෙලාවට තියෙනවා පන්තිය. මේ ටයිම් එක ඇත්තටම ගොඩක් අයට එන්න බැරි ටයිම් එකක් තමයි තියෙන්නේ. වෙන වෙලාවකුත් නෑ මේක දාගන්න. මේ ගොඩාක් අයට මේ වෙලාවට පන්ති නැති අය තමයි ඔන්න සම්බන්ධ වෙලා ඉන්නේ මේ වෙලාවේ. හරි. හැමෝම මේ වැඩසටහනට එනකොට මම කැමතියි ඔයාලා මේක දැන් දිගටම අපි කරගෙන යන නිසා පුතේ මේකට මොකක් හරි පොතක් හරි ලියන්න කොළ ටිකක් හරි මොකක් හරි හරියට පිළිවෙලට හදාගන්න. හරිද? ඒවා හදාගෙන අපි මේ පාඩම් කීපය අඩු ගානේ අපි try කරමු පාඩම් 10ක්වත් ආවරණය කරගන්න අත්‍යවශ්‍ය පාඩම්. හරි නේද? ඒ අතරින් අපි ආරම්භ කරා ඔයාලත් එක්ක කෝණ පාඩම. ඉතාලම වැදගත් පාඩමක්. දැන් මම ඊළඟට අද කෝණ පාඩම ඉවර කරොත් ඊළඟට ඔයාලත් එක්ක කතා කරන්න පුතේ මේ ඒ ඉතාලම වටිනා පාඩමක් සාධක පාඩම. ගොඩාක් අයට බැරි පාඩම් තමයි සාධක සමීකරණ උත්තරක පරිධිය ප්‍රස්ථාරනේ ඔය වගේ පාඩම්. හරි. එහෙනම් අපි කෝණ පාඩම ගිය සතිය පුතේ කරා. හරිද? අලුතෙන් ආපු අයට අපිට ඕන රෙකෝඩින් එක දෙන්න පුළුවන්. ඒක කරලා අපි නවත්තපු තැනක් තියෙනවා. නවත්තපු තැන. අපි අන්තිමේදී කතා කරා මේ කෝණ වර්ග කීපයක් කතා කරලා ඒකාන්තර කෝණ කියලා මාතෘකාවක. අද දවසේ මම ඔයාලත් එක්ක මෙන්න මේ තුන් දෙනා ගැන කතා කරනවා සෑහෙන්න දේවල් ටිකක්. එකක් තමයි පුතේ මේ ඒකාන්තර කෝණ. මේ ඒකාන්තර කෝණ අපිට 11 වසර දක්වාම වැදගත්. ඒකයි කියලා දෙන්නේ. ඒකාන්තර කෝණ. එහෙනම් අපි අද දවසේ මෙයා ගැන කතා කරමු. ඊළඟට පුතේ නැවත අපි කතා කරනවා මිත්‍ර කෝණ ගැන. මිත්‍ර කෝණ. ඊළඟට අපි කතා කරනවා අනුරූප කෝණ කියලා මෙයා ගැන. අනුරූප කෝණ. ඔන්න ඔය තුන් දෙනා අද අපි සෑහෙන්න දුරට ඉගෙන ගන්නවා. සෑහෙන්න ඉගෙන ගන්න try කරනවා මෙන්න මේ තුන් දෙනා. මොකද මේ තුන් දෙනා සෑහෙන්න වටිනවා. හරිද? ඔබ මේ ගතිය ගැන ඉගෙනගෙන ඇති පුතේ. හැබැයි අද ඉගෙන ගන්නේ එකම දෙයක් ගැන මේක අපි හුරු වෙන්න ඕන. මොකද සෑහෙන්න ප්‍රමාණයක් මේකෙන් වැඩ කරගන්න ඕන නිසා. හරි. එහෙනම් අපි අද මෙන්න මෙයා ගැන කතා කරනවා. හිතපු ළමයිට මේක ගැන දීලා ඇති නෝට් එකක් නේ. මේක ගැන දීලා ඇති. හරි. කමක් නැහැ. අපි අද ඔයාලත් එක්ක මෙන්න මේ තුන් දෙනා කතා කරන්න සූදානම්. හරි නේද? එහෙනම් අපි චුට්ටක් ලියමු. කවුරුත් කොලයක් පෑනක් ওই ටික අතට අරන් අපි ලියමු පුතේ. ලියන්න. ඒකාන්තර කෝණ, මිත්‍ර කෝණ, අනුරූප කෝණ. ඔය තුන් දෙනා ලියාගන්න. මේ තුන් දෙනා ලියාගන්න. ඒකාන්තර කෝණ, මිත්‍ර කෝණ සහ අනුරූප කෝණ. හරි. දැන් මෙන්න මේකෙන් මෙයා ගැන අපි චුට්ටක් කතා කරා. ඒ වුණාට අද මේක ගැන කතා කරන්න ඕන ළමයි. හරි. ඒකාන්තර කෝණ, මිත්‍ර කෝණ, අනුරූප කෝණ. ලියාගමුකෝ. හරි. මම හිතනවා ඔයාලා මේ තුන් දෙනා ලියා ගන්න ඇති කියලා. ඒකාන්තර, මිත්‍ර සහ අනුරූප කෝණ. හරි. දැන් ඔන්න මේ අපි පළවෙනි එක්කෙනා පුතේ කතා කරනවා ඒකාන්තර කෝණ ගැන. මොකක්ද ඒකාන්තර කෝණ? කොහොමද මේකෙන් ගණන් අපිට ලැබෙන්නේ? අඳුරගන්න. දැන් ඔයාලට මේක සමහර විට මීට පෙර ඉගෙන ගත්තට හරියටම ඔළුවේ නැති වෙන්න පුළුවන්. මේක ඒම අවස්ථාවක්. ඔයාලට මේක හරියට තේරුම් ගන්න හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන්. මේක අද හරියට තේරුම් ගත්තොත් ඔයාලටයි අමතක වෙන එකක්ම නෑ. මොකද මේක 10 තියෙනවා 11 තියෙනවා දිගටම තියෙනවනේ.
ඔයාලට ඒ අවස්ථාව ඔන්න දීලා තියෙනවා try එකක් දාන්න අපි මේක කොහොමද කරන්නේ කියලා අල්ලගන්න. හරි. ඒකාන්තර කෝණ. මේ ඒකාන්තර කෝණයක් පුතේ හැදෙන්න අපිට අනිවාර්යයෙන්ම මෙන්න මෙහෙම රේඛා දෙකක් තවත් රේඛාවකින් මෙහෙම කැපෙන්නම ඕන. හරිද? මෙන්න මෙහෙම රේඛා දෙකක් තවත් රේඛාවකින් කැපුණොත් තමයි ඒකාන්තර කෝණයක් නිර්මාණය වෙන්නේ. හරිද? මෙන්න මේ කැපෙන රේඛාවට අපි ලස්සන නමකුත් කිව්වා. මේකට කියන පුතේ තීර්යයක් රේඛාව. තීර්යයක් රේඛාව. මාර වැඩේ කියන්නේ ඔන්න ඔය තීර්යයක් රේඛාව විසින් මේ රේඛා දෙක මේම කපනවනේ පුතේ. වැරදිලාවත් මේ රේඛා දෙක සමාන්තර වුණොත් පුදුම වැඩක් වෙන්නේ. මෙන්න මේකේ ඉංග්‍රීසි හෝඩියේ ඉසට් අකුර වගේ ඉසට් අකුර. ඒකේ රටාව ඉසට්. මෙන්න මෙහෙම. ඔන්න බලන්න ඉසට් අකුරක් මෙහෙම ගන්නවා. මේ එකක් මෙන්න අනිත් එක. ඔන්න. මේ මෙහෙම හැදුනොත් අපි යන්නේ ඉසට් අකුර වගේ හැදෙන ඒවට කියන පුතේ ඒකාන්තර කෝණ. වැඩේ තියෙන්නේ ඔන්නෝම හැදෙන කෝණ දෙක මේ රේඛා දෙක සමාන්තර වුණොත් මාර වැඩේ වෙන්නේ. මේ දෙක සමාන වෙනව ළමයි. මේක x නම් මෙන්න මේකත් පුතේ x වෙනවා. අන්න. එහෙනම් ඉංග්‍රීසි යෝඩියේ z වගේ හැදෙන්නේ ඒකාන්තර. ඔය තව එකක් කියන්නද? මේ ටික මතක තියෙන්න ඕන. මේම තියෙනවා. මේකම පුතේ තව අවස්ථාවක් තියෙනවා. ඔන්න රේඛා දෙක සමාන්තරයි. ඔය z අකුර මෙහෙම ගන්නත් පුළුවන්. ඕම් රේඛා දෙක සමාන්තරව යන නිසා මේම ඔන්න ඔය දෙක විශාලත්වයෙන් සමානයි. අන්න ඒවට කියනවා ඒකාන්තර කෝණ. ඒක තීර්යයක් රේඛාව මේක වෙන්නේ. ඔන්න ඒකාන්තර කෝණ අදහසක් ගන්න කිව්වා. ඒකාන්තර කෝණ හොය වෙන්නේ. මේ වුණොත් පුතේ මේ බලන්න. මෙහෙම සමාන්තර රේඛා දෙකක් තියෙනවා. ඔන්න. මෙහෙම කැපෙනවා. මේ කැපෙන රේඛාවට කියනවා අපි තීර්යයක් රේඛාව කියලා. හරිද? දැන් මේකෙත් තියෙනවා ඉසට් අකුරු පේන ඔයාලට වෙන්න. ඔය තියෙන්නේ. ඕන්. ඔය රේඛා දෙක සමාන්තර වෙන නිසා අපි කියනවා ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමානයි. මේක b නම් මේකත් b. ඔය අතට විතරක් නෙවෙයි පුතේ. ඒකාන්තර කෝණ මෙන්න මෙහෙම හැදෙන්නත් පුළුවන්. මේ බලන්න. මම තව එකක් අඳිනවා. හතරවෙනි රූප සටහන. මේ මෙහෙම තිබිලා මෙන්න මේ දෙන්නත් ඉසට් අකුරක් වගේ මේ දෙන්න. මේක C නම් මේකත් C. හැබැයි රේඛා දෙක සමාන්තර නම් විතරයි. හරිද? ඔන්න තව ඒකාන්තර කෝණයක්. මේ බලන්න ඒකාන්තර කෝණ හැමතැනම හැදෙන විදි තියෙනවා. ඔන්න පුතේ තව රූප සටහනක් කරලා මේ බලන්න. ඔන්න මේකත් බලන්න. මේව තියෙනවා. ඕන්න. මේ රේඛා දෙක සමාන්තරයි. හරි. දැන් ඔයාලා කියන්නේ මේකේ තියෙන ඒකාන්තර කෝණ. මේකෙත් තියෙනවා. මේක අපි තියෙන ඒවා හොයා ගන්නවා. ඉස්සත් අකුරු එහෙම පේනවද? කොට බලන්න පුතේ පේනවා. කොට එකක් පේනවා. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේ පැත්තට එකක් තියෙනවා. අන්න ඒකාන්තරයි. හරි. මේ දෙන්න සමානයි. මේක පුතා 60 නම් මේකත් 60යි. අපි කියමු මේක x කියලා ආයෙනම් මේකත් x. තව ඒකාන්තරයක් තියෙනවා. ඔයාලට පේනවද පුතේ? මේ ඇවිල්ලා මේ. අන්න ඒකාන්තර කෝණ. මේක y නම් මේකත් y. එච්චරයි තියෙන්නේ. ඔන්න ඔකට අපි කියන පුතේ ඒකාන්තර කෝණ ඒව නිකන් ඉසට් අකුර වගේ. හැබැයි ඉසට් අකුරම නෙවෙයි. ඉසට් අකුර වගේ. ඔන්න මම තා එකක් අදින්නම්. රූප සටහන් ගොඩයිනේ බලමු. මෙහෙම තියෙනවා. හරිද? මෙහෙම රේඛා දෙකක් තියෙනවා. සමාන්තර රේඛා දෙකක්. මෙහෙම එකක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. හරි. දැන් මෙන්න මේ රූප සටහනේ තියෙන ඒකාන්තර කෝණයක්. කවුද දැක්කේ? මේකෙත් තියෙනවා. කොහෙද තියෙන්නේ මේකේ? ඒකාන්තර කෝණي. මෙන්න බලන්න. මෙන්න මෙතන තියෙන්නේ මේ දැක්ක නේද? මේකයි ඒකාන්තරයි. හරි. ඔන්න පුතේ ඒකාන්තර කෝණ ගැන අදහසක් දුන්නා. මේක හරියට ඉංග්‍රීසි යෝනියේ ඉසට් අකුර වගේ. කො බලන්න ඒකාන්තර කෝණ දැන් අදහසක් ආවම දාන්න බලන්න මැසේජ් එකක්.
ඒකාන්තර කෝණ හඳුනා ගන්න ඔය තේරම ඒකාන්තර කෝණ. තේරුණාද පුතේ? yes හොඳයි. ඔය හැමතැනම අපිට පේන්නේ ඒකාන්තර කෝණ. අද ඒකාන්තර කෝණ කෝණවල් වල ඈ. කොහොල තමයි යවන්නේ. ඒකාන්තර කෝණ, මිත්‍ර කෝණ සහ අනුරූප කෝණ. හරි. එහෙනම් අපි ලියමු මෙහෙම. ඒකාන්තර කෝණ කියලා මාතෘකාව ලියලා ගිය සතියේ ලියලා තියෙන නැවත ලිව්වට කමක් නැහැ. එතන ඉඳලා අපි ලියන්න. ඉංග්‍රීසි හෝඩියේ ඉසට් අකුර ආකාරයට ලියමු. ඉංග්‍රීසි හෝඩියේ ඉසට් අකුර ආකාරයට. ඉංග්‍රීසි හෝඩියේ ඉසට් අකුර ආකාරයට. ඉංග්‍රීසි හෝඩියේ ඉසට් අකුර ආකාරයට. ඒකාන්තර කෝණ සෑදේ. හරි. ඔන්න ඒකාන්තර කෝණ තියෙන තැන්. එතනින්ම ලියමු පුතේ යටින් ලියමු. ඒකාන්තර කෝණ සෑදේ. එතනින්ම ලියමු. සමාන්තර රේඛා මගින් සෑදෙන ඒකාන්තර කෝණ ලියමු. සමාන්තර රේඛා මගින් සෑදෙන ඒකාන්තර කෝණ. සමාන්තර රේඛා මගින් සෑදෙන ඒකාන්තර කෝණ සමාන්තර රේඛා මගින් සෑදෙන ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමාන වේ. සමාන්තර රේඛා මගින් සෑදෙන ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමාන වේ. හරි. එහෙනම් ළමයි අපි මෙන්න මේ රූප සටහන් ටික ඉක්මනට අඳගමු. මේ තියෙන්නේ සමාන්තර රේඛා වලින් හැදුණු ඒකාන්තර කෝණ. විභාගෙට පේපරයක් ගත්තොත් පුතේ මේක අනිවාර්යෙන්ම තියෙනවා. ඔයාලා පේපර් තාම හරියට දැක්කේ නැහනේ. අරන් බලන්න ආදර්ශ පේපර් එකක් ඒකාන්තර කෝණ, මිත්‍ර කෝණ, අනුරූප කෝණ අනිවාර්යෙන්ම ඔයාලට තියෙනවා. හරිද? ඒක නිසායි මේක අපි කරන්න පටන් ගත්තේ. හරි. අපි මේ රූප සටහන් ටික පුතේ අරගමු. 6ක් තියෙනවා. 6ම ටට්ටක් ගාලා බලමු. ඔක මේ ඇඳලා ඉවර වෙච්ච අපේ දරුවෝ මට මැසේජ් එකක් දාන්න සර් අපි වැඩේ ඉවර කරලා තියෙන්නේ ඒකාන්තර කෝණ. right එතකොට බලමු. ඔයාලා හුරු වෙන්නත් එක්ක මේක අඳින්න පුතේ. මේක අඳින්න. එතකොට ඒකාන්තර කෝණ ඕනම තැනකදී හඳුනා ගන්න පුළුවන්.
ඉවර නම් කියන්න. ඉවරයි. ඉක්මනට සර්ට කියන්න ඉවර නම්. රූප සටහන් අපි අඳ පුතේ 6ක්. ඔය 6ේම තියෙන්නේ එකම දේ ඒකාන්තර කෝණ කියන එක තමයි. yes කියලා මැසේජ් එකක් දෙන්නකෝ අපිට. එතකොට හරි. මේ ඔයාලා අඳිනකොටත් මේව සමාන්තර රේඛාවෙන් අඳින්නේ. එතකොට තමයි ඒව සමානයි කියලා ගන්න පුළුවන්. හරි? තාම නැහැ. පළවෙනි එක ඉවරයි. එන එක මකනවා. මොන පුතේ පළවෙනි එක මකනවා. දෙවෙනි එකත් හරි කියලා හිතනවා. right? තුන්වෙනි එකත් හරි කියලා හිතනවා. හරි. ඔය ටික තියමු. ඔන්න මම ගණන් තුනක් මැකුවා. අපි ඕකට පොඩි ගණන් ටිකක් හදලා බලමු. බලමු ඔයාලට දැන් මේ කියපු එක සුපිරියට ඔළුවේ තියද කියලා. මේක x සහ y හොයන්න ඕන. පළවෙනි ගාන. හරිද? right. තව ගානක් දෙන්නම් පුතේ. මේකත් බලමු.
මොන තව ගානක් දුන්නා x ලාගේ අහනවා හරි මම මේ ගානක් බකනවා right මම හිතනවා මෙයත් පුතේ ඉවර ඇති කියලා මට ඔයගොල්ලෝ හදලා දෙන්න මෙන්න මේ උදාහරණ දෙක තුන මම තව එක උදාහරණයක් දෙනවා හරි අපි ඔය උදාහරණ තුන බලමු ඔය තුනම හදන්න ඕන පුතේ ඒකාන්තර කෝණ කියන ක්‍රමය භාවිතා කරලා ඔයාලා මෙන්න මේ තුනට උත්තර මට දෙන්න මේක 1 මේක 2 මේක 3 මේකට ත්‍රිකෝණවල අභ්‍යන්තර කෝණවල ඓක්‍ය ඒකත් පාවිච්චි කරන්න පුළුවන් පුතේ ත්‍රිකෝණවල අභ්‍යන්තර කෝණවල ඓක්‍ය 180යි නේ ඒකෙන් y හොයා ගන්න වෙනවා මේක නම් ගැටලුවක් නැහැ මේකෙත් ගැටලුවක් නැහැ හරි ඔයගොල්ලෝ හරියට දකින්න බලන්න මට මේක කරලා ඉවර වෙච්ච අය ටක් ගාලා මැසේජ් එක දෙන්න සර් මෙන්න උත්තර ටික රයිට් බලමු ඉසට් අකුරු බලන්න ළමයි පේනවද කියලා හැබැයි ඉතින් ඉසට් අකුරෙන්වත් බෑ සමහර ඒවා නේ සමහර ඒ වගේ ඉසට් අකුරෙන් තමයි අනිත් ඒවාට යන්න ඕන දැන් මේකේ මේ x ලාගය ඉසට් අකුරෙන්ම බෑ එක සැරේට හොයන්න හරිද රයිට් අපි අහම් බලන්න පළවෙනි එකට පුතේ x වලටයි y වලටයි කීයද ආවේ මට දෙන්න බලන්න මැසේජ් එකක් x සහ y කීයද මැසේජ් දාන්න පුළුවන් නේද ඔයාලට මේ අපි chat කරන එක නවත්තලා තියෙන්නේ ඉන්න බලන්න ඇත්තමයි අපි chat කරන එක නවත්තලා තිබිලා තියෙන්නේ sorry දැන් හරි දැන් ඒවට අන්න හරි මෙච්චර වෙලා අයියෝ දෙයියනේ chat කරන එක නවත්තලා තිබිලා තියෙන්නේ sorry හරි x 70යි y 60යි අපේ ළමයි ඒවට උත්තර සුපිරියට දැන් කලින් මේ සර්ගේ අතින් පොඩි ගැටලුවක් වෙලානේ නේද x 70යි y 60යි බලමු y 60යි x 70යි හරිනේ මේ මෙතන තියෙන නේද ලස්සන ඒකාන්තර කෝණයක් පුතේ මේ බලන්න ෂෝක් අනේ මේම ඇවිල්ලා මේම එතකොට කිසි ගැටලුවක් නැහැ අපිට ලියන්න පුළුවන් x සමානයි 70යි මේ
හැබැයි අපේ දරුවා හැමතිස්සෙම මේවා ලියලා හේතුත් ලියන්න. ඒකාන්තර කෝණ. ඔන්න හේතුව. මෙන්න මෙහෙම කෝණ ලකුණ දැම්මම හරි. ඒකාන්තර කෝණ. ඔන්න අපි x වලගේ හෙව්ව පුතේ. දැන් ඊළඟට y වලගේ හොයන්න යනවා. මේ y වලගේ කීයද? y කොහොමද පුතේ ඔයාලා y හෙව්වේ? දැන් මේක හොයාගත්ත 70යි. හරි. ඒක 70යි. අපි දන්නවා මෙතන තියෙන ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක මේ අභ්‍යන්තර කෝණ තුන එකතු කරාම 180යි. එහෙනම් y වලකය හොයන්න පුළුවන් 180ෙන් පුතේ අඩු කරනවා 50යි 70යි. එවුන් දෙන්න එකතු කරා 120යි. එහෙනම් 180ෙන් 120ක් අඩු කරනවා 60යි. ඔන්න වැඩි. එච්චරයි. හරි. දැන් අපි දෙවනි ගානට පාතබමු. හරි. අපේ දරුවෝ කියන්නේ x කීයද දෙවනි ගානේ මේකේ? x 60යි. sure right. ඔය එන්නේ මැසේජ් x 60යි කියලා බලමු. x ලගේ 60යි. කොහොමද 60ක් ආවේ? එවින් පේන්නවත් නෑ නේ ළමයි. ඔයාලා ගත්තේ කොහොමද? x ලගේ 60යි කියලා. අපි ඕන්නම් මේ කතා කරන්න මයික් එකත් ඔන් කරලා දෙන්න. කොහොමද පුතේ මේ x 60යි කියලා ගත්තේ? මේ මෙහෙමද? සරල රේඛාවක් මත පිළි බද්ධ කෝණ. බද්ධ කෝණ ගන්න නම් මෙතන පුතේ 120යි නේ. මෙන්න මේම ඉසට් අකුරක් තියනවා. මෙන්න මේක මෙයා 120 නිසා මෙයාත් 120යි. අන්න දැන් හරි. දැන් මෙන්න මේ දෙන්න බද්ධ කෝණ වෙනෝ සරල රේඛාවක් මත පිහිටි. එවුන් දෙන්න එකතු කරාම 180යි. එහෙනම් x ලගය 180ෙන් 120ක් අඩු කරනවා. උත්තරය 60යි. සර් මම හැදුවේ වෙන විදිහකට. අන්න කියන පුතේ හදපු විදිය. මිත්‍ර කෝණ වලින් හැදුවේ. උඩ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ වල එක අංශක 180ක් නිසා මෙතන 60යි. 100 ඔව් සර් එතන අරගෙන ඊට පස්සේ x වල ප්‍රතිමුඛ කෝණය අරගෙන ප්‍රතිමුඛ කෝණ සමාන නිසා ඒකයගේ x වලට දැම්මා. හරි. ඔයා මෙතෙන්ට 60යි කියලා අරන් මෙතෙන්ට ගත්ත 60ක් නේ. ඔව් සර්. ඒකෙන් මේක ප්‍රතිමුඛයි. හරිනේ. ප්‍රශ්නයක් නැහැ. කිසි වරදක් නැහැ. හරි. ඒකත් හරි. ඔන්න දෙවනි ගාන ඕකේ. තුන්වෙනි ගාන. ඒකත් බලමු. තුන්වෙනි ගාන. කීයක් ඒ විතර. ඒකත් ටිකක් මෙන්න මේ වගේ ගානක්. x කීයද පුතේ? x 50යි. x 50යි. sure. ඒකාන්තර කෝණ ඉසට් අකුර අන්න බලන්න. මේම ඇවිල්ලා මේම බලන්න දරුවනේ මේ දෙන්න ඒකාන්තර. එහෙනම් x ලගය 50යි. හේතුව ඒකාන්තර කෝණ. ඔන්න එකම දේ ගැන අපි කියන්නේ. දැන් y වලගේ හොයන්නේ කොහේ y. මේක අපි හොයාගත්ත පුතා 50යි කියලා. ඒකාන්තර කෝණ. මේ ඉසට් අපර මේ 90ක් තියෙනවා මෙතන 50ක් තියෙනවා. 90යි 50යි අපි එකතු කරගත්ත 130යි. sorry 140යි. එහෙනම් y වලගේ එනවා 180ෙන් 140ක් අඩු කරනවා. කීයක් එනවද? අංශක 40යි. මේකනේ right. ඔන්න උත්තරේ. දැන් හැමෝම පුතේ කරන්න තියෙන එකම දේ තමයි ඔයාලා මේ ඉගෙනගෙන තියෙන්නේ. දවසින් දවස මේ ඉගෙන ගන්න ඒවකින් චුට්ට හරි දැනුම වැඩි කරගන්න. දැන් අපි කරන්න ඕන ඒක තමයි. දැන් අපි සමහර ළමයි මගෙන් මේ ඉගෙනගෙන නැති ගොඩක් ළමයි අද පන්තියේ මගේ පන්තියේ ළමයි නම් 10ක් 12ක්වත් නෑ මට පේන විදියට. හරිය අනිත් සේරම අද මේ අවටින් සම්බන්ධ වෙච්ච මං ගැන ලොකු අදහසක් නැති දරුවෝ ඉන්නේ. ඉතින් මේ ඒ අයට මෙන්න මේ පාඩම දැන් මේ අපි කරන පාඩම සහ අනිත් සියලු දෙනාටම පුළුවන් අපේ දැනුම චුට්ට හරි ඉස්සරහට හදාගෙන යන්න. දැන් ඔයාලා ඉගෙනගෙන තියෙනවා මේක අපි සංවර්ධනයක් වෙන්න ඕන. දැන් අපි අධ්‍යාපනය ලබනකොට පියවරෙන් පියවර කරන්නේ මේක සංවර්ධනය කරන එක. හරිද? දැන් ඔයාලා 10 වසරට යද්දී මේ ගැන හොඳ අදහසක් තියෙනවා. හරි නේද? ඒක නිසා දරුවනේ හැම
ඉස්සේම අපි බලන්න ඕන පොඩ හරි අපේ දැනුමට යමක් එකතු කරගන්න. අන්න එතකොට තමයි අපි සංවර්ධනය වෙලා ඉහළට යන්නේ. නැත්නම් අපි හැමදාම එක තැනනේ. ඔය මොනවා හරි ටිකක් ඉගෙන ගන්න එතනින් ඉවරයි. දැන් ඔයාලට පුළුවන් මේ වැඩසටහනේ ඉගෙනගත්තු ටික නැවත ඉගෙනගෙන ඊට වඩා චුට්ටක් හරි ඉස්සරහට යන්න. නිතරම කරන්නත් ඕනේ ඒක අපි හැමතිස්සෙම බලන්න ඕන ඉන්න මට්ටමට වඩා පියවරක් ඉදිරියට තියන්න. ඒක තමයි සාර්ථක වෙනවා කියලා කියන්නේ. ඉතින් හැමෝම සාර්ථක වෙන්න නම් ඉන්න තැනට වඩා පුතේ චුට්ට හරි ඉදිරියට යන්න ඕන. දැන් ඔයාලා ලොකු පන්ති වලට යද්දි ටික දැනුම අඩු වුණොත් ඉස්කෝලේ කියන ටීචරේ මූමා මැට්ටා කියලා කියන්නේ එහෙමයි. නේ පොඩි කාලේ හොඳට වැඩ කරා බලන්න දැන් 10 11ට යනකොට මේක මැට්ට වෙලා කියලා කියනෝනේ අහලා තිනේ. ඉතින් එහෙම වෙන්නේ චුට්ට මේක සංවර්ධනය කරගෙන ගියේ නැති වුණා. එන්න මේම හොඳට තිබුණ එක මේම යනකොට වැඩේ ඉවරයි. දැන් සමහර ළමයි ඉන්න පුතේ ශිෂ්‍යත්වයේ හොඳට පාස් නැහැ. හොඳට පාස් වෙලා හොඳට ඉගෙනගෙන මෙන්න මේ උඩ පන්ති වලට යද්දි සවුත් වෙලා. මොකද වෙලා තියෙන්නේ? මේක පොඩ හරි සංවර්ධනය කරන් ගිහිල්ලා නැහැ. හරි නේද? ඒක නිසා හැමෝම try කරන්න ඕන මේ කාල සීමාව තුළ තමන් ඉගෙනගත්තු දේ චුට්ට හරි මේක සංවර්ධනය කරලා ඉහළට අරයි යන්න. හරි නේද? ඒක නිසා හැම දරුවෙක්ම මේ කරන දේවල් ඒ මොහොතේ හරියට ඔළුවට දාගන්න. එතනින් එහාට ලොකු දෙයක් කරන්න ඕනේ නැහැ. ඉගෙන ගන්න මොහොතේ හරියට ඒක ඉගෙන ගන්න. එතකොට ඔයාලට ඒක මතක තියෙනවා. හරි නේද? ඉතින් හැමෝම මේ කරන වැඩේ උපරිම ප්‍රයෝජනයක් ගන්න කියලා මම ඉල්ලනවා. හරි නේද? right. අපි බලමු ඒකාන්තර කෝණ ගැන ඔයාලත් එක්ක සෑහෙන දේවල් කතා කරා. ඊළඟට ඔයගොල්ලොත් එක්ක මම කතා කරන පුතේ මෙයාගේ අනිත් එක්කෙනා. right. එයාට කියන මිත්‍ර කෝණ කියලා. ලියා ගන්න මාතෘකාව මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ. මිත්‍රයෝ යාළුවෝ නේ. නමේම තියෙන නිකන් මිත්‍ර කතාවක් නේ. බලමු මොකද්ද මේ කියන්නේ කියලා. ඔන්නෝම සරල රේඛා දෙකක්. ඒක නිකන් නෙමෙයි පුතේ සමාන්තර සරල රේඛා දෙකක්. හරි. මෙන්න මේව තීරයක් රේඛාවකින් කැපුණොත්. ඡේදනය වුණොත්. ඔන්න ඕක තුල හැදෙනවා මිත්‍ර කෝණ. ඒකාන්තරත් හැදුනේ මේ අතුල. මිත්‍ර කෝණ හැදෙන්නේ පුතේ U අකුර වගේ. නැත්නම් C අකුර වගේ. මේ බලන්න මෙයා ඉන්නවා එයාගේ පැත්තෙම මෙයක් ඉන්නවා දෙන්නම ඉන්නේ එකම පැත්තේ ළඟපාතනේ මෙයයි එකම පැත්තේ ඉන්නේ එකම පැත්තේ හරි දෙන්නම එක ළඟ ඉන්නේ මිත්‍රයෝ right ඔන්න ඔය මිත්‍ර කෝණ දෙකක් සමාන්තර රේඛා මගින් නිර්මාණය වුණොත් පුදුම වැඩක් වෙන්නේ ළමයි අපි කියමු මේක x කියලා මේක y කියලා ගමු මෙන්න මේ දෙන්න එකතු වෙනාම අනිවාර්යෙන්ම අංශක 180ක් වෙනවා. අන්න වැඩි මිත්‍ර කෝණවල ඓක්‍ය අංශක 180යි. මේක පුතේ මේ මිත්‍ර කෝණ මෙහිම වෙන්නේ අනිවාර්යෙන්ම මේ රේඛා දෙක සමාන්තර වුණොත් විතරයි. සමාන්තර නැතුව මේ මිත්‍ර කෝණ එකතු කරාම 180 වෙන්නේ නැහැ. දැන් කොහොම හරි මේ එකක් තිබුණා කියමු. ඔන්න මේක x මේක y කියලා ගමු පුතේ. මේ රේඛා දෙක සමාන්තර නැහැනේ. දැන් සමාන්තර නැහැ. එහෙනම් x එකතු කිරීම y 180ක් වෙන්නේ. හරිනේ? අනිවාර්යයෙන්ම මේ රේඛා දෙක සමාන්තර වෙන්න ඕනයි කියන කතාව එනවා. තව එකක් බලමු තව එකක්. මොන තාමිත්‍රයක් ඉන්නෝ මේකෙම. මෙයාගම තාමිත්‍රයක් ඉන්නවා අනිත් පැත්තේ. මේ රේඛා දෙක සමාන්තරයි. මිත්‍රය හැදෙන්නේ ඉතින් එකම පැත්තේ නේද මේ මේක p මේක q දැන් කියන පුතේ p ට q එකතු වුණොත් කීයේ මේ දෙන්න එකතු වුණොත් 180යි ඔන්න වැඩි අන්න මිත්‍ර කෝණ උඩ කෝණ දෙක ගන්න බැරිද මිත්‍ර කෝණ විදියට මොකද පුතේ ඔතන p වලට උඩ කෝණය මිත්‍ර කෝණ වලට ගන්න බැරිද මේකද ඔව් සර් ඒ දෙක ඒකයි මේකයිද ඔව් සර් ඒක තමයි මේ අරන් තියෙන්නේ xy කියලා ගත්තේ උඩ දෙක pq කියලා ගත්තේ පල්ලෙහා දෙක හරි සර් එතකොට එකම තල රූපයක හතරක් එන්න පුළුවන් නේ මිත්‍ර කෝණ හතරක් එන්න බෑ දෙකයි එන්න පුළුවන් ඒකාන්තර දෙකයි අනුරූප හතරක් තියෙනවා මේක එන්න පුළුවන් දෙකයි ඒ දෙක තමයි
උඩ පැත්තේ මේ ඇඳලා තියෙනවා දෙකක් ඒක මේ යට පැත්තේ අනිත් දෙක ඇඳලා තියෙනවා. හරි නේද? හරි. අපි තව එකක් බලමු. තව මේ ඉගෙන ගන්න ඕනේ ගොඩාක් දේවල් නේද? ඒකයි මම මේ රූප සටහන් පුතේ ගොඩක් අදින්නේ. ඔන්න රේඛා දෙකක් තියෙන සමාන්තර. අහා මේකේ මිත්‍ර කෝණ මේ බලන්න. මම කෝණ ගොඩාක් කියනවා. ඔයාලා කියන්නේ මේකේ මිත්‍ර කෝණ කවුද? කියම් බලන්න මේකේ ඉන්න මිත්‍ර කෝණ. කවුද වෙන්නේ? XY. ඒ දෙන්න එකතු කරොත් කීයක් වෙයිද? X y. අංජක 180. තව මිත්‍ර කෝණ ඉන්නවද? එච්චරද? ඉන්නවා. ඉන්නෝ කවුද ඉන්නේ? මේ පැත්තේ C අකුර තියෙනෝනේ මේ පැත්තෙත් එකක් තියෙනවා. අපිට ඕන නම් ඒක ඔය රූප සටහනේ නැතුව පුතා වෙන රූප සටහනකට දාන්නත් පුළුවන් මේ දෙන්න. ඒ දෙන්නත් අනේ මිත්‍රයි. මේදී අපි ඒක වෙනම රූපයකට ගමු. ඔන්න බලන්න. මේක K මේකේ K ධනයෙන් ඒත් 180යි. හැබැයි අනිවාර්යෙන් මේ රේඛා දෙක සමාන්තර වෙන්න ඕනේ. නැත්තම් බෑ. නැත්තම් ඔට්ටු නෑ. නැත්තම් වැරදි. ඔන්න බලන්න මම මිත්‍ර කෝණ දාලා ගානක් අතන පුතේ. ඔන්න බලන්න. right. මම හිතනවා ඔයගොල්ලෝ මේකට උත්තරේ කියයි කියලා. මේක 110යි. මේක පුතා x. දැන් කියන්නේ x. සමාන 110යි. කීයද? x සමාන අංශක 70. අන්න හරි. කොහොමද ඒක 70 කියලා ඕගොල්ලෝ කියන්නේ? 180 කියන බොරු. මේක 70ද? ඒක රේඛා දෙක සමාන්තර නෑ. එහෙනම් සමාන්තර නෑ. ඕකේ. දැන් කොහොමද නේ බලන්න ඒක තමයි කිව්වේ රේඛා සමාන්තර නැත්තම් මිත්‍ර කෝණ 180 කියලා කියන්න කාටවත් සර් ඔය දෙක සමාන්තර නැත්තම් කොහොමද සර් ඔය යගේ හොයන්නේ දැන් මේකේ යගේ හොයන්න සක්කරයක පුතා වයිමටවත් බැරි හරි නේද ඕනනම් පුළුවන් කෝණමානය තියලා මනින්න නැත්තම් වෙන ක්‍රමයක් නැත හරි එහෙනම් පුතා අපි මේන්න දාගත්තා ඊතල දෙක. දැන් කියන්නේ x වලා ගිය. දැන් හරි. x සමාන 70. x සමාන 70. x වලා ගේනවා 180න් 110ක් අපි අඩු කරමු. ඒක තමයි කියන්නේ දරුවනේ සවිඥානිකව ඉන්න ඕන කියලා. මේ ළමයිනේ සවිඥානික භාවය තියෙනවා. චුට්ටක් එහාට මෙහාට ගියා. රයිට් මේක බලමු. ඔන්න බලන්න. මේක පුතා අංශක 80යි මේක x මෙයා අංශක 60යි මට කියන්න පුතේ x ලාගේ සමාන අංශක 40. x සමානයි අංශක 40යි විශ්වාසයෙන්ද කියන්නේ right මෙයා නැති වුණා නම් මේම ඉලක් නැති වුණා නම් පුතේ මේ දෙක මිත්‍යයෝ මේ රේඛාව නැති වුණා නම් මිත්‍යයෝ හරි එතකොට මේක 80 නිසා මෙන්න මේක කීයක් වෙනවද 180න් 80ක් අඩු කරාම 100යි හැබැයි මෙතෙන්ට එන මේ 100 කෑලි දෙකකට මේව කපලා එක කෑල්ලකට 60ක් දීලා එහෙනම් 100න් 60ක් අපි අඩු කරමු 100න් 60ක් අඩු කරනවා 40යි එහෙනම් මෙන්න මේ ඉස්සලාගේ 40යි මේක 40යි මේක 60යි සෙට් වුණාම 100යි හරි නේද රයිට් ඉවරනේ අපි තව මිත්‍ර කෝණ වලින් ගණන් හදනවා පුතේ දැන් ওই ටික ලියා ගන්න ඕන 6ක් තියෙනවා 6ක් රයිට් ලියමු ලියන්න මෙහෙම ඉංග්‍රීසි හෝඩියේ
C අකුර හෝ U අකුර. ওই දෙකෙන් මොකක් ගත්තත් කමක් නැහැ. CU කිව්වත් කමක් නැහැ. ඉංග්‍රීසි හොඩියේ C අකුර හෝ U අකුර. ඉංග්‍රීසි හොඩියේ C අකුර හෝ U අකුර. C අකුර හෝ U අකුර. C, U. එහෙම දැම්මනම් හරි. CU ආකාරයට මිත්‍ර කෝණ සෑදේ ලිව්වා. මිත්‍ර කෝණ සෑදේ හරි. මිත්‍ර කෝණ සෑදේ. ඊළඟට දරුවනේ එතෙන්ටම යටින් ලියමු මෙහෙම. පෙළියක් ඇරලා ලිව්වත් කමක් නැත. ලියන්න සමාන්තර රේඛා ආශ්‍රිත. සමාන්තර රේඛා ආශ්‍රිත. සමාන්තර රේඛා ආශ්‍රිත මිත්‍ර කෝණ යුගලවල. සමාන්තර රේඛා ආශ්‍රිත මිත්‍ර කෝණ යුගලවල. සමාන්තර රේඛා ආශ්‍රිත මිත්‍ර කෝණ යුගලවල සමාන්තර රේඛා ආශ්‍රිත මිත්‍ර කෝණ යුගලවල ऐक्य अंशक 180 ऐक्य अंशक 180 පුතේ ඔයාලට මේ මං කියන ඒවා කැඩි කැඩි වගේ දැනෙන්නේ පැහැදිලි නැද්ද? පේන්නේ නැද්ද? හොඳට ඇහෙන සර්. හොඳට ඇහෙනවනේ. පේනවද? එන සර්. නිකන් මේ අර කාටුන් වල යනවා වගේ පේන්නේ නැහනේ නේ? නෑ සර්. හරි. එහෙනම් ගැටලුවක් නැහැ. නෑ. රයිට්. ඒ කියන්නේ පුතේ මේ සමාන්තර රේඛාශ්‍රිතව මිත්‍ර කෝණ යුගලයක් සෙට් වුණොත් ඉන්ගේ අංශක 180ක් වෙනවා. මේක මතක තියාගන්න. හරි වැදගත් කාරණයක්. හරිද? ඔයාලට 9 දි කොහේ හරි ඔය කෝණ තුන මග ඇරුණා නම් අද මේ ගැන ඔබ ඉගෙන ගන්න. හරි නේද? රයිට් පුතේ. අපි මේ රූප සටහන් 6 ඉතා ඉක්මනින් අඳින්න ඕන. විනාඩි 2-3කින් ඇඳලා ඉවර කරා.
සර් පේන්නේ මම ඉන්න නිසාද පේන්නේ නැත්තේ? හරි. හරි මේ හේතු ලියන්න. මේවට ලියන්න පුතේ. හේතු කියන්නේ මේව ඕනේ නැහැ. මේව අපි මේ ගණන් නෙවෙයිනේ හැදුවේ මේ තියරි එකක් ඇදී මේවට ඕනේ නැහැ. මෙන්න මේකටයි මෙන්න මේකටයි හේතුව ලිව්වහම ඇති මිත්‍ර කෝණ. මේවට ඕනේ නැහැ. හරි. ඔන්න මම පළවෙනි ගාන මැකුවා. මම එතෙන්ට දැන් දෙනවා තව ගානක්. ඔයාලා මේකත් තනියම හදලා දෙන්න. පුතේ 7 වෙනි ගාන. සර් 6 වෙනි ගාන පේන්නේ හරි නේද පුතේ දැන් බලන්න. සර් එතන අංශක 50ද 60ද තියෙන්නේ? මෙතන පුතේ 60 තියෙන්නේ. මම 50 මැකුවා බෙදෙන්නේ නැති නිසා 60 දැම්ම දැන් බෙදෙනවා. හරි. ඔයාලට මෙන්න මේ ගාන බාර දෙනවා හදන්න ටිකක් කල්පනා කරලා කරන්න හොඳ ගානක්. දැන් මම ටියුට් එකේ ගණන් ටික හදවනවා අනුරූප කෝණක් කියලා දීලා ටියුට් එක කරාම ඔයාලා ගොඩ මේ කෝණ පාඩම ටිකකින් පටන් ගමු. හරි මේ ගානත් හදන්න. සර් x සමානයි අංශක 40යි. අංශක 40යි. right. ඉතින් බලමු. මටත් හිතෙන්නේ ඒ වගේ
හරි 8 වෙනි ගානත් බෝඩ් එකේ ඇත. බලමු. x 60යි නේ. මට හිතෙන්නේ පුතේ 60 වෙන්න ඕනේ. x සමානයි 40යි නෙමෙයි. මෙතන sorry. මෙතන 40 එන්න ඕනේ. 60 නෙවෙයි. බලමු අපි. ගාන හදලම බලමු. මට හිතෙන්නේ 120 3ෙන් බෙදන්නා වගේ දෙන්නේ. හරි. ඔන්න ගණන් දෙක හදමු බලන්න. මේක නම් ටිකක් කල්පනා කරලා කරන්න. මේකත් මිත්‍ර කෝණ වලින් පුතේ හදන්නේ මේකත් මිත්‍ර කෝණ වලින් හදන්නේ. සර් 8 වෙනි ගානේ x ධන y අංශක 90යි z අංශක 90යි. හොඳයි නේ. මටත් හිතෙනවා සාර්ථක උත්තරයක් කියලා. බලමු. සාර්ථක උත්තරයක්. මේ හැමෝම මේකට පුතේ උත්තරයක් ගත්තද? මේකට උත්තරයක් ගත්තද? නෑ සර්. නෑ. අර ඉක්මන් කරමු. මම පුතේ ටියුට් එක WhatsApp දාලා ඇත්තේ. බලව පන්ති ඉවර වෙලාව නැවත මම group එකට දාන්නම්. හරි. ඔයාලගේ මේ group එකට මේ ටියුට් එකක් දාලා තියෙනවා. දැන් අපි ඒක අද කතා කරන්න ඕන. හරි. එහෙනම් පුතේ මෙන්න වැඩේ. මෙහෙමයි කරන්නේ. මෙන්න මේක මිත්‍ර කෝණ. හැබැයි මිත්‍ර කෝණ වෙන්නේ මේ සම්පූර්ණ එකයි මෙන්න මේකයි. ඔන්නවම දකින්න. මේක මතකට අමතක කරා. ඔන්නවම තියෙන 100 අකුර. මේ සමාන්තර රේඛා යුගලක් තියෙනවා. මේකයි එකතු කරොත් 180යි. මෙතන තියෙන 60ක් සහ x එකක්. අපි මෙහෙම කරමු. අපි පුතා මෙහෙම ලියමු. මෙතන 2x තියෙනවා. ඒකට එකතු කරනවා මෙතන x සහ 60. x එකතු කිරීම 60. ඔන්න ඔය කොටස් දෙක එකතු වුණාම 180යි. ඕන් හේතුව මිත්‍ර කෝණ. right. දැන් පුතේ කරන්න තියෙන්නේ මේ 2x මේ x එකතු කරන්න 3x. 3x එකතු කිරීම 60 සමාන 180යි. දැන් 180ෙන් මේ 60 අයින් කළා දාන්න. 3x සමානයි 180ෙන් 60ක් අයින් කරා. උත්තර එනවා 3x සමාන 120. දැන් පුතේ දෙපැත්තම 3ෙන් බෙදන්න. x සමානයි 120 3ෙන් බෙදුනොත් 40යි. ඕන. ඔයාලට මෙච්චර ලියන්න ඕනෙත් නෑ පුතේ. ඔයාලා හරියට මේක දැක්කනම් මොකද කරන්නේ? මේ දෙන්න එකතු කරාම 180යි. මෙතන 60 ගියාම 180ෙන් 60ක් ගියාම 120යි. ඔය 120 2x සහ x එකතු වුණාම 3x සමාන කළා දෙපැත්ත 3ෙන් බෙද. ඒත් හරි. x සමානයි 40යි. ඔන්න ඔහම වෙනවා. right. ප්‍රශ්නයක් නෑ. හොඳයි. මේක අපේ දරුවෙක් හරි උත්තරේ දුන්නා. හොඳයි. good. මේකේ x y එකතු කරාම කීය දාම x ධන y. හරි. ඔබ මිත්‍ර කෝණ වලින් දකින්න. ඔබ මේකත් මිත්‍ර කෝණ වලින් දකින්න. මේ බලන්න. මේක පුතේ සම්පූර්ණ කෝණේ 2y. y යමුණු දෙකක් තියෙනවනේ. මේක සම්පූර්ණ කෝණේ පුතේ 2y. right. දැන් මේ 2y ට මේ 2x එකතු වුණොත් අන්න පුතා වැඩි. මේ 2y ට මේ 2x එකතු වුණොත් 180යි. මිත්‍ර කෝණ. right. දැන් අපෙන් අහන්නේ 2x ධන 2y නෙවෙයි පුතේ. x ධන y. ඒක නිසා මම
මෙන්න මේ දෙන්නම දෙකෙන් බෙදනවා. මේ අත් දෙකෙන් බෙදනවා, මේ අත් දෙකෙන් බෙදනවා, මේ අත් දෙකෙන් බෙදනවා. right. එහෙනම් මම මේ මුළු සමීකරණයම දෙකෙන් බෙදනවා. right. මේ අත් දෙකෙන් බෙදනවා, මේ අත් දෙකෙන් බෙදනවා, මේ අත් දෙකෙන්. දෙකට දෙක කැපුණා ඔන්න y ආවා. දෙකට දෙක කැපුණා ඔන්න පුතේ x ආවා. 180 දෙකෙන් බෙදන්න 90. x ධන y අංශක 90. ඔන්නෝම එන්නේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්නකො එතකොට හරි. x ධන y 90. 2y ධන 2x 180 නම් x ධන y 90. හරි. අපෙන් අහන පුතේ ඊළඟට z වලගේ දැන් නම් දෙන්න පුළුවනි උත්තරේ. අපි හොඳ ආකාරවම දන්නවා x y z ඔන්න ඔය තුන් දෙනා එකතු කරොත් x ධන y ධන z මෙන්න මේ තුන් දෙනා පුතා එකතු කරාම x ධන y ධන z එකතු කරාම 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කොණ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කොණ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කොණ තුන එකතු කරාම 180යි. හැබැයි දරුවනේ අපි මේ වෙනකොට x ධන y වලගේ සොයාගෙන මේ දෙන්න සොයාගෙන. හරි ලේසි. ඒ දෙන්න කීයද? ඒ දෙන්න 90යි. එකතු කිරීම z සමානයි 180යි. දැන් z වලගේ එනවා 180 මෙන්න මේ 90 අඩු කරලා දාන්න. 180 න් 90ක් අඩු කරා. 180 න් x ධන y කියන්නේ 90යි අඩු කරා උත්තර එනවා අංශක 90. ඔන්න හරි දාන්න පුතේ සර්ට මැසේජ් එකක් මිත්‍ර කෝණ ඕකේ තේරුණාද? right හැමෝම බලන්න තේරුණාද කියලා? හරි ඔන්න මේ WhatsApp group එකේ link එක අහලා තියෙනව නේද පුතේ මගෙන් කවුරු හරි මම link එක දැන් group මේවකට දාන්නම් zoom එකට ඔයාලා එකෙන් ගන්න හරි ඔන්න ඔයාලට මම link එක එවලා ඇති අවශ්‍ය අයට right අපි මේ ටික මකන පුතේ ඔන්න අන්තිම එක්කෙනා ලියා ගන්න අන්තිම එක්කෙනා එයා කරාම අද දවසේ වැඩ ටික ඉවර වෙනවා අපි ළඟට ගණන් ටිකක් ලැබුවා වැඩේ කොට අනුරූප කෝණ තුන්වෙනියා අනුරූප කෝණ මෙයා පුතේ ගොඩාක් බෝන්නේ නැහැ ඕනේ ඒ උනාට ගොඩාක් බෝන්නේ නැහැ ටිකයි අර දෙන්න තමයි හොඳට බෝන දෙන්න මම මුලින්ම කරේ ඕනම දෙන්න හරි මේ අනුරූප කෝණ අපි බලමු මේක right දැන් බලමු අනුරූප කෝණ පුතේ දැන් අපි ක්‍රමානුකූලව දැන් ඔයාලට තේරෙනවා මේ අපි නොදන්නා ඒ කියන්නේ සංකීර්ණ දේවල් පොඩ කරාම ඔළුවට යන ප්‍රමාණය වැඩි නේ දැන් අපි ගොඩාක් විෂය නිර්දේශම ඉගෙන ගන්නවට වඩා මේ පොඩි දෙයක් වැඩිපුර ඉගෙන ගන්නකොට හොඳටම තේරෙනවා ඒක නිසා අපි මේ කෝණ තුන ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. මොන බලන්න අනුරූප කෝණ. ඒක පුතේ හරියට ඉංග්‍රීසි නෝඩියේ එකෙක් පකුර වගේ මේ බලන්න. එක් පකුර වගේ. ඒක හැදෙන්නේ එකක් මේ පැත්තේ හැදුනොත් අනිත් එක මේ මිත්‍ර කෝණ තියෙන පැත්ත නෙවෙයි ඊට යට පැත්තේ. ඕනෝ. ඕම වෙන්නේ. මේ රේඛා දෙක පුතේ සමාන්තර වුණොත් ඔයාලා දන්නවද වෙන වැඩේ? මෙන්න මේ දෙන්න සමාන වෙනවා. මෙතන සමාන. හරි. එහෙනම් මතක තියාගන්න
අනුරූප කෝණ විශාලත්වයෙන් මොකද වෙන්නේ පුතේ? සමානයි. හැබැයි එහෙම වෙන්න නම් මේ රේඛා දෙක අනිවාර්යෙන්ම සමාන්තර වෙන්න ඕන. ඒක තමයි කියන්නේ. හරිද? අපි තව එකක් බලමු. ඔන්න තව අනුරූප කෝණයක්. මේ right මේ මාව මේකෙන්ම බලමු. මේ බලන්න. මෙන්න මේ පැත්තේ කෙනෙක් ඇදෙනවා. දැන් කියන්න මිත්‍ර කෝණය පැත්තේ නෙවෙයි පුතා අනිත් පැත්තේ ඇදෙන්නේ මේ. කොහොමයි තියෙන්නේ? මේක ඉසත් නම් මේකත් ඉසත්. එහෙම වෙන්නේ මේ රේඛා දෙක සමාන්තරව. හරි. මේවට කියනවා අනුරූප කෝණ. මේකේ පුතේ හතරක් ගන්න පුළුවන්. මේකත් පුළුවන්. මෙතන එකයි මේ පැත්තේ නෙවෙයි අනිත් පැත්තේ. ඒතරත් පුළුවන් අනුරූපයක්. ඔයාලා දන්න පොඩ්ඩක් ඔය ගැන අයිඩියා එකක් තියෙනවනේ. මෙහෙම වෙන්නත් පුළුවන්. ඔන්න බලන්න මේකේ අනුරූප කෝණය එන විදිහ. මෙන්න මේ රේඛා දෙක සමාන්තරයි. හරිද? මේකේ අනුරූප කෝණය හැදෙන්නේ මෙතන. මෙන්න මෙහෙමයි. මේකයි. ඔන්න වෙනවා. මම ඕනනම් මේක මකලා කෙලින්ම F අකුරම ගන්න. ඔන්න අනුරූප කෝණ පුතේ. දැක්කද? ඔන්නම තියෙනවා. ඔන්නම අනුරූප කෝණය හැදෙනවා. මේක අංශක 120 නම් මේකත් 120. හරි. අපි චුට්ටක් ලියාගමු. ලියන්න මෙහෙම. ගොඩාක් දේවල් ඕනේ අනුරූප ගැන ටිකක් දැනගත්තාම ඇති අපිට ගණන් හදනකොට ඉතුරු ටිකක් ඉබේම අහුවෙනවා. right ලියමු මෙහෙම. ලියන්න. ඉංග්‍රීසි හෝඩියේ ඉසට් අකුරාකාරයට නෑ මොකද්ද F අකුරාකාරයට ලියන්න. ඉංග්‍රීසි හෝඩියේ F අකුරාකාරයට F එක වගේ F අකුරාකාරයට සෑදෙන ඉංග්‍රීසි හෝඩියේ F අකුරාකාරයට අනුරූප කෝණ සෑදේ. F අකුර ආකාරයට අනුරූප කෝණ සෑදේ. F අකුර ආකාරයට අනුරූප කෝණ සෑදේ. F අකුර ආකාරයට අනුරූප කෝණ සෑදේ. හරි නේද පුතේ? right යටින් ලියමු. එතරම් යටින් ලියන්න. සමාන්තර රේඛා ආශ්‍රිත සෑදෙන සමාන්තර රේඛා ආශ්‍රිත සෑදෙන සමාන්තර රේඛා ආශ්‍රිත සෑදෙන සමාන්තර රේඛා ආශ්‍රිත සෑදෙන අනුරූප කෝණ සමාන වේ. සමාන්තර රේඛාශ්‍රිත සෑදෙන අනුරූප කෝණ සමාන වේ. හරි. මෙන්න මේ බෝඩ් එකේ තියෙන ටික පුතේ අපි ඇඳගමු. සමාන්තර රේඛාශ්‍රිත සෑදෙන අනුරූප කෝණ සමාන වේ.
මේක සටහන් කරගෙන ඉවර වෙලා අපේ දරුවෝ මට මැසේජ් එක දෙන්න. ඉවරයි. right okay. හොඳයි. හොඳයි. ඉවරයි. right. දැන් පුතේ අපිට තියෙනවා මෙන්න මේ ඉගෙනගත්තු කාරණාව තහවුරු කරගන්න. right. ඔයාලට මං හිතනවා මේ ගන්නපු කෝණ ටික හොඳ අවබෝධයක් ඇති. ඊට අමතරව ප්‍රතිමුඛ කෝණ, බද්ධ කෝණ ගැනත් ඔයාලට අයිඩියා එකක් තියෙනවා. ඔයාලත් එක්ක මම කැමති විභාග මට්ටමේ හොඳ ගාණක් හදන්න. අපි ස්ක්‍රීන් එකේ දාන්නම්. ස්ක්‍රීන් එකේ පුතේ ගාණ දාන්නම්. ඔයාලා උත්තර ටික ලියන්න. ටියුට් එක ඔයාලගේ WhatsApp group එකේ තියෙනවා. හරිද? ඔන්න පුතේ අපි පළවෙනියටම මෙන්න මේ ගාණ හදනවා. ටියුට් එකේ අන්තිම ගාණ 12 වෙනි ගාණ. මේක නේද අන්තිම ගාණ? නෑ. මේක නේ අන්තිම ගාණ. 12 වෙනි ගාණ. right. ඔයාලට පහසුවෙන් උත්තර ලියන්න පුළුවන් ගාණ. හරි පුතේ. අපි පටන් ගමු. ඕනනම් ඔයාලට පුළුවනි රූප සටහන පුතේ ඔයාලගේ පොතේ ඇඳ ගන්න. කැමති නම් අඳින්න. ඉතාම පහසු ප්‍රශ්න 4ක් අපෙන් අහන්න. ඔයාලගෙන් අහනව නේද සම්බන්ධතා තුනක්. ඒ සම්බන්ධතා තුන තමයි ඒකාන්තර අනුරූප මිත්‍ර කියන සම්බන්ධතා තුන. ඒ තුන ලිව්වනම් හරි. ඒකාන්තර කෝණ සමානයි, මිත්‍ර කෝණ 180යි, අනුරූප කෝණ සමානයි. ඔන්න ඒ සම්බන්ධතා ටික ලිව්වනම් හරි. ඉවරයි සර්. ඉවරයි. right. හොඳයි. ඔන්න රූප සටහන පුතේ මම බෝඩ් එකේ තැන්දා. බලමු. ඔයාලට කොහොම හරි මේක මේ දාන්න ඕන ඔළුවට දාලා යවන්න. එතකොට ඇත්තටම ඔයාලට මේ අපි කරන වැඩසටහන සාධාරණව ඔයාලට යමක් ඉගෙන ගන්න පුළුවන් වැඩසටහනක් වෙයි. අපි try කරමු. පුළුවන් උපරිම ප්‍රමාණයක් අපි දාගමු. වැඩිපුර ගණන් ප්‍රමාණයක් හදනකොට පුතේ ඉබේම මේක පුළුවන් වෙනව හැමෝටම. හරි. තව ඉන්නවද හදන අය? තව ඇති අනිවාර්යයෙන්. ඔය රේඛා නම් කරනකොට ඉංග්‍රීසි අකුරු දෙකකින් නම් කරන්න. EF රේඛාව, GH රේඛාව, AB රේඛාව, CD රේඛාව ආන්න එහෙම නම් කරන්න. අන්තිමේදී ඉංග්‍රීසි අකුරු වලින් දැක්වෙන කෝණවල විශාලත්වය අහනවා. අනුරූප, ඒකාන්තර, මිත්‍ර, ප්‍රතිමුඛ ගන්නත් පුළුවන්. ප්‍රතිමුඛ වලට නම් යන්න ඕනෙත් නෑ. ඉගෙනගත්තු තුනෙන්ම ඔය වැඩේ කරන්න පුළුවන්. ඒකාන්තර තියෙනවා, අනුරූප තියෙනවා, මිත්‍ර තියෙනවා. ඔය තුනෙන් වැඩේ ඉවරයි. ඉවරයි පුතේ මට මැසේජ් එකක් දාන්න ඕකේ කියලා. ඉවරයි.
චුට්ටක් ඉන්න ළමයි මේ ටියුට් එක ගමන් කරන දිශාව වැරදිලා තියෙන්නේ. ඉන්න අපි නැවත හරි. ඒ ටියුට් එක ළමයි ඔටෝ යන්නේ මම මුකුත් කරලත් නැහැ. තාම දුවනවා. කොහෙන් නවතිද්ද? හරි. අයි බලමු ටියුට් එක යථා තත්ත්වයටපත් කරගන්න. හරි. මොකද කියන්නේ? මොකද කියන්නේ ඉවරද? ඔව් සර්. හරි. ඔන්න පුතේ එහෙනම් අපි දීපු කාල වේලාව ඔතනින් අවසන් කරනවා. ඔන්න බලා ගන්න. මොකද්ද පුතේ පළවෙනි ප්‍රශ්نين අහන්නේ? මේකේ තියෙන සමාන්තර රේඛා යුගලය අහනවා. කවුරුත් කියන්න මයික් ඔන් කරලා තියෙන්නේ මොනවයි? සමාන්තර රේඛා යුගලය. AB සමාන්තර රේඛා යුගලය සහ CD සමාන්තර රේඛා යුගලය. අන්න හරි. ඔයාලා ලියුවා නම් හරි AB හා CD කියලා. උත්තරය ලියන්න. පළවෙනි ප්‍රශ්නේ. AB රේඛාවයි CD රේඛාවයි. ඊළඟට අහනව නේද මේකේ තියෙන තීරයක් රේඛාව. ඔයාලා මොනවද ලිව්වේ මේකේ තියෙන තීරයක් රේඛාවලට? EF GF සහ GH. EF රේඛාවයි මෙන්න මේකයි පුතේ අනිත් එක GH. right good. නියමයි. සර් ඒක රේඛා ගණන නේද අහන්නේ? තුන්වෙනි එකෙන් මොකක්ද ඇහුවේ? මෙන්න මේවායේ කෝණ අතර තියෙන ඔය සම්බන්ධතා. එකක් තමයි ඔව් කියන්න පුතේ. සර් දෙවෙනි ප්‍රශ්නේ තීරයක් රේඛා ගණනය වූ තීරයක් රේඛාව තීරයක් රේඛා ගණනය වූ සර් දෙවෙනි ප්‍රශ්නේ ගණන ගහන්නේ නම් කරන්නද? ගණන සහ තීරයක් රේඛා ගණන දෙකයිනේ. දෙකයි. හරි. නම් කරලක් තියෙනවා දෙකයි කියලා දීලා තියෙනවා. හොඳයි. පළවෙනියට අහනවා සමාන්තර රේඛා යුගල තීරයක් රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන කෝණ අතර පවතින සම්බන්ධතාවය. පළවෙනි එක තමයි ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ සමාන වේ. ඔන්න සම්බන්ධතාවය සමාන වේ. ඊළඟ එක අනුරූප කෝණ සමාන වේ. අනුරූප කෝණ සමාන වේ. ඊළඟ එක පුතේ මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ ඓක්‍ය අංශක 180යි. ඔන්න සම්බන්ධතාව ටික ලියුවා. right නියමයි. හතරවෙනි ප්‍රශ්නය. x අහනව y අහනව z අහනව අයියෝ ළමයි. හරි සරලයි. හරි ලේසියි. right x සමානයි අංශක 100යි y සමානයි අංශක 100යි z සමානයි අංශක 120යි. right ඔයාගේ උත්තර ටික නියමයි. මෙන්න මේ 100යි මේ x අකුරයි පුතේ අනුරූප කෝණ. දැක්කොත් දැක්කා පමණි. ඕන්න. එහෙම කියලා අපි වැඩේ පටන් ගන්නවා. දැක්කොත් වැඩේ ගොඩ. මේ තියෙන්නේ වෙලා තියෙන්නේ දැක්කේ නෑ සමහර අය. මේ තියෙන්නේ ඔය තියෙන අනුරූප කෝණ. මෙයයි මිත්‍ර කෝණ හැදුනොත් මිත්‍ර කෝණයට අනිත් පැත්ත. මේක අනුරූපයි. මේක 100යි එහෙනම් මේකත් 100යි. x 100යි. f අකුර වගේනේ. හේතුව ලියනවා අනුරූප කෝණ. ඊළඟට පුතේ ඔයාලට පේනව නේද මෙතන 100යි මේ y එකයි z අකුරකින් යාන් ෂෝ කර බලන්න ඕනෝනි. මේක 100යි මේක y z අකුරක් තියෙනවා. එහෙනම් සර් ප්‍රතිමුඛ විදිහට ගන්නත් පුළුවන් නේද? ප්‍රතිමුඛ වලින් ගන්නත් පුළුවන්. පුළුවන්. මේක 100 නිසා ප්‍රතිමුඛ වලින් මේක 100යි. right ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. right පුතේ තව එකක් තියෙනවා. මේ ඉසත් ගන්න කොහොමද? අනේ මිත්‍රයෝ ෂෝක් කරේ. මේ මිත්‍ර කෝණ මේ උන් දෙන්න එකතු කරාම 180යි. right මෙතෙන්ට 60ක් කියාම 180ෙන් 60ක් කරමු. 120යි. හේතුව මිත්‍ර කෝණ. ඔන්න ගණන්.
හරි මේක එක දිගට හදලා ඔයාලා ට්‍රේනින් උනත් පුතේ කෝණ කියන්නේ මොනවද කියන එක. ඒ තරම් පහසු වැඩක්. හැබැයි ඔයාලා ඒ ගැන හොඳ අවබෝධයක් ඇතිව හොඳ ට්‍රේනින් එකක් තියෙනවා. හරිනේ. ඒකයි මේ වැඩිපුර ගණන් ප්‍රමාණයක් ඔයාලට හදවන්නේ. ගොඩාක් ඇදුවොත් ඔයාලට අනිවාර්යයෙන්ම මේක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. හරි. අපි ඊළඟට හදනවා. හදමුනේ තව ගණන් කීපයක්. කැමති නේද? කම්මැලිද වැඩේට? එපා වෙලා සර්. සෙමින එකේ ගණන් හදනු වැඩි. එහෙමද? හදමුද? එහෙම නෑ සර්. හදමුනේ. රයිට්. ඔයාලා හදන්න කැමති නම් මම රෙඩි. රයිට්. අපි දරුවනේ යනවා ඊළඟ ප්‍රශ්නයට. මම හදනොත් 10 වෙනි ගාන ඔයාලත් එක්ක. 11 ඊළඟට හදමු. මොන 10 වෙනි ප්‍රශ්නේ දාලා තියෙන ස්ක්‍රීන් එකේ හදමු. A සහ B කොටස් දෙකක් තියෙනවා. අපි හදමු. ඔය 10 වෙනි ගානේ ඒ කොටස නම් අපි දැන් පොඩ්ඩකට කලින් හදපු ගානක් මේ දරුවනේ. ඒක අති සරලයි. පුතේ ස්ක්‍රීන් එකේ ඩොට් තියන්න එපා කවුරුවත්. පොඩි ළමයි නෙවෙයි නේද? රයිට්. චූටි ඩොටක් වැදුනා. වැරදිලා වෙන්නේ. ඉමානිට වැරදිලා. හරි. ඉවර නම් කියන්න. ඉවරයි සර්. හරි. බලමු අනිත් පැයත් ඉවර කරමු.
හරිද පුතාලා? මොකක්ද තත්ත්වේ? ඉවරද? තව කන්න ඉන්නවද? මේ ගාන තමයි චුට්ටක් අමාරුනේ. PRB CSQ හරිනේ. අපි දැන් බලමු. ඔන්න ගැටලු තියන අය පුතේ චෙක් කරගන්න. අනිත් අයත් බලන්න. මේක අතිපහසු ගානක්. කීයේ පුතේ x වලට එන අගය? හැමෝටම උත්තරයක් තියෙන්න ඕන. ඇහුන්නේ නැහැ පුතේ. අංශක 50ක් තමයි. 50යි. දැන් මේක 100 නිසා මිත්‍ර කෝණ වලින් අපි දන්නවා මේක කීයක් වෙන්න ඕනද? මේක 80ක් වෙන්න ඕන. මේක 100 නම් මේක 80යි. නේ? මොකද මේන්න මෙහෙම කෝණ දෙක එකතු වුණාම මේක 100යි මේක 80යි. එතකොට තමයි 180 හැදෙන්නේ. හැබැයි මෙතන 80 වුණාට ඒ 80ෙන් 30ක් දීලා. එහෙනම් පුතේ අපිට x ලාගේ හොයන්න වෙන්නේ 80ෙන් අර 30 අඩු කරන්න. උත්තරය 50යි. අපි හේතුව ලියන පුතේ මිත්‍ර කෝණ. ඔන්න ඒක හරි. එච්චරයි. ඒක ඕකේ. මේකේ අහනවනේ මෙන්න මේ PRB කෝණයේ අගය. මේක අහනවා. අංශක කවුරු හරි ක්‍රමයක් කියන්න. සර් එතන PRB කෝණය අංශ 4x නිසා ඒක අනුපූරක කෝණයක් විදියට ගත්තොත් එතන අර RSD කෝණයත් 4x වෙනවා. මේක. ඔව් සර්. මේක 4x නිසා මේක 4x වෙනවා. අනුරූප කෝණ. එතකොට 4x 5x එකතු කරාම අංශක 180ක් එනවා. රයිට්. එහෙම තමයි හදන්නේ. මේකට අනුරූප වෙනවා මේක. f වකුර වගේනේ තියෙන අනුරූප කෝණ. ඕනම තියෙන්නේ. මේකයි අනුරූපයි. මේක 4x නිසා මේකත් 4x. ඔය අපේ දරුවෝ එක ක්‍රමයක් කිව්වා. තව ක්‍රමයක් තියෙනවා. මොන බලන්න. ඔයාලට නම් මේක මෙහෙම හදන්නත් පුළුවන්. මේක 4x නේ ප්‍රතිමුඛ කෝණ වලින් මේකත් 4x. මොන දාගත්තා. මේක 5x නේ ප්‍රතිමුඛ කෝණ වලින් මේකත් 5x. දැන් 4x 5x එකතු කරාම කීයේ? කීයද පුතේ? මේ දෙන්න එකතු කරාම කීයද? 180යි. ඇයි ඒ දෙන්න මිත්‍ර කෝණ? ඒවත් පුළුවන්. දෙකම එකයි. අනුරූප කෝණ වලින් යන්නත් පුළුවන් මිත්‍ර කෝණ. දැන් 4x 5x එකතු කරන්න 9x සමාන 180යි. 9x 180 පුතේ දැන් දෙපැත්තම අපි 9ෙන් බෙදනවා. කීය දෙන්නේ? 9ට 9 කැපුණ x සමානයි 189ෙන් බෙදන්න 20යි. 20යි. හැබැයි මතක තියාගන්න ඔයාලා මේ උත්තරේ දාලා ඉන්න එපා විභාගයට ලකුණු අඩු වෙයි. අපෙන් ඕක නෙවෙයි අහන්නේ. හතරෙන් වල අන්න හරි. අපෙන් අහන්නේ PRB. PRB මේක අහන්නේ. PRB ඒ කියන්නේ 4x අහන්නේ. 4x ඒ කියන්නේ 4 වරක් x දාන්න 20. 80. PRB අංශක 80. මේක ලක්ෂයක් වටා කෝණ වලින් හදන්නත් පුළුවන්. බැරි කමක් නැහැ. එතකොට තව හොයන්න වෙනවා. මේක 5x මේක 5x එකතු කරාම 18යි. 18යි x සමානයි 360යි. පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එච්චරද පුතේ අහන්නේ තව අහනවද මේකේ? තව ප්‍රශ්නයක් අහන්න.
PRB කෝණය සමානයි CSQ කෝණය බව පෙන්වන්න. මේකට මේක සමානයි කියලා පෙන්වන්න තියෙනවා. ඒක ඔයාලා කොහොමද කරේ? මේක අංශක කීයද? 80යි. මෙන්න මෙයත් 80යි කියලා හොයාගත්තා නම් හරි. ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි. අපිට පුළුවන් මෙන්න මේක කියන්න. අපිට පුළුවන් QSD කෝණය සමානයි 5 වරක් x. ඒ කියන්නේ කීයද? 5 වරක් x කියන්නේ 20යි. 100යි. මේක 100යි. x වලගේ 20යි ඒ වගේ පහක් නිසා පුතේ මේක 100යි. දැන් කියන්නේ මේක කීයද? අපි ওই ගණිතයේදී එම නිසා කියලා දාන 33ක් දාන. දැන් නැත්නම් අර ඉගෙන ගන්න. එම නිසා 33 කියන්නේ එම නිසා. එම නිසා CSQ කෝණය සමානයි 180 අඩු කිරීම 100. අංශක 80යි. මේක 80යි. කරේ 180ෙන් මේ 100 අඩු කරා මේක 80යි. සර් මම හැදුවේ උතන PRB කෝණය 4x නම් RSD 4x. එතකොට ඒකට ප්‍රතිමුඛ වෙන නිසා CSQ කෝණය ඒක සමානයි කියලා. right ඒත් හරි. මේක 4x හැබැයි ලියන්න ඕන. මේක 4x එම නිසා මේක 4x අනුරූප කෝණ. එම නිසා මේකත් 4x ප්‍රතිමුඛ කෝණ. right ඒත් හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ගාන හදන ක්‍රම ගොඩාක් තියෙනවා. හේතු දක්වන එක තමයි අනිවාර්යෙන් කරන්නේ. හරිනේ අපිට අන්තිමේදී ලියන්න පුළුවන් එම නිසායි කියනවා. 33 දාන එම නිසා. මේ දෙන්න මොකද වෙන්නේ? ඔන්න ඔය දෙන්න. එම නිසා. PRB කෝණය සමානයි CSQ. ඔන්න right. ඔන්න ඔහමයි ඉන්නේ. මේ කෝණ ගැන හොඳට ඉගෙන ගන්න පුතේ. ඔයාලට අමාරු නෑ කෝණ පාඩම. එක දිගට ගණන් ගොඩක් හදනකොට ඉබේම මේක පුළුවන්. හරි නේද? right. දැන් අපි ගණන් ගොඩාක් ඇදුවා. තව එක ගානක් හදමු, දෙකක් හදලා ඉවර කරමු. 9:00ට පන්ති ප්‍රශ්නක් තියෙනවනේ සමහර අයට. තව ගානක් හදමුද? එකක් හදලා. යම හදමුනේ. තව එකක් හදමු. මෙන්න ඊළඟ ගාන. සමහර අය ඉතින් කම්මැලි මේ වැඩේටනේ. ඒ අයලා යනවා. ටික වෙලාවක් ඉඳලානේ. හරියන්නේ නැහැ මේ වැඩේ, මේ ගණන් හදන ඉවරෙකුත් නැහැ. අපි හදමු ටිකක් හොඳ ගානක්. මේ ටියුට් එක ගෙදරදී කරන්න ඔයාලා. සර් ටියුට් එක ආයි ගෲප් එකට දාන්න. මම දාන්න පන්ති වල වෙලා දාන්න. මෙන්න මේ 8 වෙනි ගාන හදමු පුතේ 8. රයිට් හොඳ ගානක් තියෙනවා. 8 වෙනි ගාන හදමු. ඔන්න ඕම තමයි විභාගෙටත් අහන්නේ. කීවෙනි ගානක්ද සර්? පුතේ ඔය තියෙන ස්ක්‍රීන් එකේ 8 වෙනි ගාන. පේනවද? ඔව් සර්. රයිට්.
හරි ඔයාලා මේ පුළුවන් උපරිම try කරන්න 8 වෙනි ගානට. මම ප්‍රශ්න 7ක් අහනවා. ඇතර මේ ප්‍රශ්න 7 ලොකු අමාරුවකුත් නෑ. ඔයාලා හරියට තේරුම් ගත්තා නම් ටට ගාලා උත්තර ලියාගෙන යන්න පුළුවන්. එක ළඟ උත්තර තියෙන්නේ. sorry 8 වෙනි ගාන. දැන් කීයක් වගේ ලියලාද පුතේ උත්තර? 1 2 3 4 5 6 7ක් තියෙනවා. 6කට ලිව්වා සර්. right good. ඉක්මන් කරමු. මේ ටියුට් එකම ඔයගොල්ලෝ හදන්න ඔයාලට මේ කොන පාඩම අමාරු වෙන්නේ නැහැ ළමයි. කරලා බලන්නකෝ. සර් කිව්වට කරන් ඔයාලට ඉබේම ওই ගණන් ටික පුළුවන් වෙයි. ඉවරයි සර්. right. ඉවරයි. ඔකේ මයික් එකක් ඔන් වෙලා තියෙන ඔෆ් කරන්න. හරි තා විනාඩියක් දෙන්නම්. ඉවර කරලා දෙන්න. අඩුපාඩු ටික මම හදලා දෙන්නම්. හරි. අපි බලමු පුතේ. ඔයාලට
පුළුවන් ටික හදලා තියාගන්න. මම දැන් ඔයාලත් එක්ක මේක සාකච්ඡා කරනවා. ඔයාලා බලන්න අඩුපාඩු කොහෙද තියෙන්නේ කියලා. මොන මයි ස්ක්‍රීන් එක අයින් කරනවා. යතිරුගේ මයික් එක පුතේ ඔෆ් කරගන්න. හරි. ටියුට් එක ගෲප් එකට දානවා අනිවාර්යයෙන්. ෂුවර්. රයිට්. පළවෙනි ප්‍රශ්නය පුතේ අහනවා x වල අගය. මේ බලන්න දරුවනේ. x වල අගය හොයන්න පට්ටම ලේසි මේ බද්ධ කෝණ. අයි කිසි කතාවක් නැහැ. ඒ ජෝඩ්ඩ බද්ධයි. මේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. මේ දෙන්න. x වල අගය ලැබෙනවා 180 න් ඔය 120 අඩු කරා. x සමානයි පුතේ 60යි. හේතුව ලියන්න. බද්ධ කෝණ. කොහොම කැටියෙන් ලිව්වම ප්‍රමාණවත්. නැත්නම් සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ කියුණා වැඩි හොඳයි. ඊළඟට අහන පුතේ y වල අගය මෙයා 60යි. ඔන්න බලන්න. දැන් y වල අගය හොයන්නේ මේ ත්‍රිකෝණේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව කීයද? 180යි. එහෙනම් y වල අගය ලැබෙනවා 180න් මෙන්න මේ දන්න දෙන්න. මෙයා 60යි පුතේ මෙයා 90යි. 60යි 90යි ඉතින් එකතු කරගමු. 150යි. එහෙනම් මේ දෙන්න 150යි. y කීයක් වෙයිද? අංශක 100යි. 180 න් 150 අඩු කරා. මේක අපි ලියනවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. right. අංක 3. අපෙන් අහනවා පුතේ තුන්වෙනියට මොනවද අහන්නේ? x ධන y ගේ අගය. හරි ලේසි ප්‍රශ්නයක්. මම මේකට නැවත x කියලා දානවා. එච්චර ඕනෙත් නෑ අපි දෙකම හොයාගෙන දෙයියනේ තියෙන්නේ. ඔය මොකද්ද එච්චර දගලන්නේ නේ? මේ තියෙන්නේ x 60යි y 30යි. ඔය දෙක එකතු කරා. කීය පුතේ? 90යි. සමුතුවෙන් දගලන්න දෙයක් නෑ මේ x හොයලා තියෙන y හොයලා තියෙන උන් දෙන්න එකතු කරාම 90යි. right okay. ඊළඟට ni a වල අගය. පුතේ a වල අගය කීයේ? ඔයාලා දන්නවද a වල අගය හොයන්න පහසුම විදිය? සර් උත්තර මේ මිත්‍ර කෝණ ගන්න P වල අංශක 90යි නම් ඒ කෝණෙත් අංශක 90 වෙන්න ඕන. ඊට පස්සේ අපි y කලින් හොයාගත්ත නිසා 90න් 30ක් අඩු කරාම 60යි. ඊට වඩා ලේසි ක්‍රමයක් දැක්කේ නැද්ද පුතේ? සමාන්තර කෝණ. අන්න හරි. මේක 60යි නේද? මේම ඉසට් අකුරක් පේනවා. මේක 60යි. ඒක නිසා මේකත් 60යි. right. ඒ වලගේ 60යි. අර ක්‍රමෙත් හරි 60යි ඒකාන්තර කෝණ. හැමෝටම පැහැදිලිද? මෙයයි පුතේ මේමයි ඒකාන්තරයි. මොකද මේ රේඛා දෙක සමාන්තරයි. හතරක් ඉවරයි. ඔන්න පස්වෙනි බලමු. b වල අගය සොයන්න. මේ b මේ ඉන්නේ. පුතේ b වල අගය කිසි කෙනෙක් y වල අගය කියලා ගන්න එපා. ඔයාලා අහුවෙන්න එපා. b සහ y සමාන නැහැ. ඇයි? මේ උඩ රේඛාවයි AB රේඛාවයි සමාන්තරයි කියලා දීලා නැහැ පුතේ. ඒක නිසා ඔයාලට b වල අගය හොයන්න වෙන්නේ මෙයා 60යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. මෙයා 90යි. එහෙමයි හොයන්න වෙන්නේ. කිසි කෙනෙක් y b සමානයි කියලා ගන්න එපා. එහෙනම් b වල අගය ලැබෙන්නේ 180න් අඩු කරනවා. මෙතන 90යි මෙතන 60යි. මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ 60යි 90යි 150ක් අඩු කරා නම් හරි. d අංශක 30යි. 30යි. මේක ගත්තේ ADC ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වලින්. අභ්‍යන්තර කෝණ. right. b හෙව්වා. ඊළඟට අහනවා b හා y අතර සම්බන්ධයක් පුතේ. හොඳට බලන්න. b වලට අපිට ආව අංශක 30යි. පුතේ y වලටත් කීයද ආවේ? 30යි. මොකද සම්බන්ධය? b සමානයි y. v අනේ ඒ ප්‍රශ්නේ එසේ ඉවරයි. දැන් අහනවා මෙන්න මේ AB රේඛාවයි CD රේඛාවයි ගැන කියන්න පුළුවන් මොනවද? මොනවයි කියන්න පුළුවන්? AB හා CD රේඛා සමාන්තර රේඛාවේ අන්න හරි.
මෙන්න මේ කෝණය 30ක් වුණා පුතේ. මේකත් 30යි. එහෙම කෝණ සමාන වෙච්ච නිසා අපි කියන මේ රේඛා දෙක එකිනෙකට සමාන්තරයි කියලා. හරිද? ඔන්නෝම ඒකාන්තර කෝණ සමාන වුණොත් ඒ රේඛා එකිනෙකට සමාන්තර රේඛා වෙනවා. මෙන්න බලන්න ඕන නම් මැකුවා. ඕ. වැඩියෙන් චෝක් ගන්න. දැක්කද? ඔය ඉන්නේ යකා වගේ නේද? මේ දෙන්න සමාන නිසා ඔටෝම රේඛා දෙක සමාන්තරයි. මොකද කියන්න පුළුවන්? එම රේඛා සමාන්තර වේ. එම රේඛා සමාන්තර වේ. ඔන්න පුතේ වැඩි. right. ගාන හදලා ඉවරයි. ඔයාලට පුළුවන් මේ ටියුට් එක සම්පූර්ණ කරන්න ගෙදරදී හොඳ ගණන් ටිකක් තියෙන පුතේ. තව කෙටි ප්‍රශ්න ටිකකුත් තියෙනවා. කො බලන්න පුතේ අද අලුතෙන් පන්තියට ඇවිල්ලා මේ පාඩම අද ඔන්න හොඳට තේරුම් අරන් වැඩ ටික කරගත්තු අය කො බලන්න පාඩම තේරුණාද ඔයාලට? ඔව් සර්. right. ඔව් සර්. අපි ඊළඟ දවසේ ඔයාලත් ඔව් එක්ක සර්. සාකච්ඡා කරන පුතේ සාධක පාඩම හොඳ පාඩමක් සම්බන්ධ වෙන්න බලන්න. මම ඔයාලත් එක්ක දෙවනි ඒකකය මේකේ අර මම තවත් ත්‍රිකෝණයක් අභ්‍යන්තර කෝණයි චතුරස්‍රයක අභ්‍යන්තර කෝණයි කතා කරනවා කිව්ව. ඇත්තට මේක ඕනත් නෑ වගේ ඔයාලා ඒක ගැන අදහසක් තියෙනවා. දන්නේ නැත්තුව තිබුණේ මෙන්න මේ තුන. ඒක නිසා මට පුළුවනි ලබන සතියේ අලුත් ඒකකයකට යන්න. හරි නේද? ඔයාලට ගැටලු ප්‍රශ්න තියෙනම් මෙන්න මේ WhatsApp නම්බර එක තියෙනවා. මැසේජ් එකක් දාන්න පුතේ. සර් කලින් ක්ලාස් එකේ රෙකෝඩින් එක දෙන්න පුළුවන්ද ගෲප් එකට? පුළුවන්. ඒකත් ගෲප් එකේ දාලා තියෙනවා. ගෲප් එකේ හිටියේ නැති නිසා ප්‍රශ්නේ වුණා. ඔන්න ඔකට නම්බර එකට මැසේජ් එකක් දාන්න. right. ඔයාලට අපේ අනිත් normal class තියෙන ඒවට සම්බන්ධ වෙන්න අවශ්‍යතාව තියෙන අය ඉන්නවනම් ඒක ගැනත් තොරතුරු අහන්න මැසේජ් එකක් දාලා. හරි නේද? right. එහෙනම් ඇති පුතේනේ අද ගොඩක් වැඩ කරා. අපි ඔතනින් අද දවසේ වැඩ ටික අවසන් කරමු. හරි නේද? එහෙනම් පුතේ හැමෝටම සුබ රාත්‍රියක් ආයුබෝවන්. සුබ රාත්‍රියක්. good night sir. හෙට Right, ක්ලාස් right. තියෙනව නේද උදේට? මොකක් හෙට උදේ පන්තිය ගැන දාන්නම් පුතේ මේ group එකට. හා සර් good night sir. good night. Good night, sir. good night. Good night sir.